අයිබෝවන් ඔබ TNL රාත්‍රී 8:55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම මේනුකා දම්සරණි. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. රට පුරා මහජන විරෝධය පැතිරෙයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සේවා අඩාල වෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ජනපති ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්. කුමන තීරණ ගත්තද ඉදිරි මාස කිහිපය වඩාත් දරුණු බවට හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක්. රඹුකන වෙඩි තැබූ හා අනතුන් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය අනුව වහාම කටයුතු කරන්නයි පොලිස්පතිගෙන් CID-යට උපදෙස්. අද රට පුරා පැතිර ගිය මහජන විරෝධය පිළිබඳවයි මුලින්ම අවධානය. මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 100 ගණනක් එක්ව අද දීපව්‍යාප්ත එක්දින වර්ජනයක් සිදු කළා. ආණ්ඩුව වහම ඉවත් වීමට අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් බවයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පැවසුවේ. වෘත්තීය සමිති රැසක් පාගමනින් ගාලුමෝදර අරගල භූමියට අද පස්වරුවේ පැමිණි අතර කටුනායක ආයෝජන ප්‍රවර්තන කලාපයේ විරෝධතාවය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ග පිවිසුම සහ ගුවන්තොටුපළ මාර්ගයේද අද පස්වරුවේ අවහිර වුණා. අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලි බල, බැංකු තැපැල් සමෘද්ධි සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ශ්‍රේෂ්ඨකම පිරිස් අද මෙම වර්ජනයට එක් වුණා. වර්ජනය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සේවා රැසකට බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ. වර්ජනයට සමගාමීව අද මරදාන ටෙක්නිකල් මංසන්දිය සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක් සැලසුම් කර තිබූ අතර සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනවල පැය 2ක විරෝධතා ක්‍රියාමාර්ග දියත් කෙරුණා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනේ රාජකාරී සඳහා වාර්තා කරන බවට සේවකීන් දැනුම් දී තිබුණත් ඔවුන් නොපැමිණීම නිසා දුම්රිය සුළු ප්‍රමාණයක් ධාවනය කළ බවයි. දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සාමාන්‍යයෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 80ක් පමණ ධාවනයට සැලසුම් කර තිබුණද පස්වරුව වන විටත් කොටුව දුම්රිය ස්ථානයේ වෙත පැමිණ තිබුණේ බදුල්ලේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය පමණක් බවයි. ළංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය අද උදැස්සන සාමාන්‍ය තත්වයක පැවතියත් පස්වරුව වන විට බස් රථ ධාවනය පැවතුනේ අවම මට්ටමකයි. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ළංගම සහ පෞද්ගලික බස් රථ අද දිනේ ධාවනය කරන බවට දැනුම් දී තිබූ බවයි. මේ අතර වර්ජනයට සහාය පළ කරමින් පිටකොටුවේ ඇතැම් තොග වෙළඳසල්ද අද වසා දමා තිබුණා. 4 වන සහ 5 වන හරස් වීදි ඇතුළු හරස් වීදිවල වෙළඳසල් මෙලෙස වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. වර්ජනයට සහාය පළ කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු නගරවල වෙළඳසල් වසා දැමීමට එම වෙළඳ සංගම් පියවරගෙන තිබුණා. ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුවට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව රට පුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතුකම්කරුවන්ද ප්‍රධාන මාර්ගවලට පිවිස අද උද්ඝෝෂණයේ නිරත වුණා. Marilyn Bukalagi.
වැඩ වර්ජනයට ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද එක්ව සිටි බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද උදැස්සන සීමිත එළවලු තොග ගොවීන් විසින් රැගෙන විත් තිබුණත් ඒවා මිලට ගැනීමට පිටස්තර වෙළඳුන් නොපැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තබා තිබෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර සමගී ජනසන්ධානය සංවිධානය කරන නිදහසේ අරගලය විරෝධතා පෙළපාලියේ 3 වන දිනය අදයි. අද එය ගලිගමුවේ සිට දංගුවිට දක්වා ගමන් කළා. මහනුවරින් පෙරේදා ආරම්භ කළ පෙළපාලියට විශාල ජන සහභාගීත්වයක් හිමිව තිබෙනවා. ගාලු මෝදර විරෝධතාවය අද 20 වන දිනටත් ක්‍රියාත්මකයි. ගාලු මෝදර විරෝධතාවයට සහාය පළ කරමින් ප්‍රදේශ ගණනාවක පිරිසක් අද ඊට එක් වුණා. රටේ අනාගතයද අපේ මව්බිමට මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. ණය අර්බුදය සම්බන්ධයෙන් නිසි විසඳුමක් සපයා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී මිටත් වඩා දරුණු තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා. අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම, දරා ගන්න බැරි ණයක් තමයි මේකට තියෙන ප්‍රධාන කාරණා. දරා ගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඉන් ප්‍රධාන එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය ඇමතිතුමා ගිය සුමානේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් අනුව 21 දී බිලියන 79ක පාඩුවක් ලබා ගත්තා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩි විශාල සංඛ්‍යාවක් තිබෙනවා කියලා. මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කරා. ඒ වගේම එක විදුලි බල ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 17යි. ඒත් වියදම රුපියල් 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021 දී විශේෂයෙන්ම අලාභය රුපියල් බිලියන 83යි. දැන් කියන කිව්වේ කාරණා අනුව ඇමතිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩි කිරීමෙන් පස්සේ තවත් දවසකට මිලියන 327ක පාඩුවක් ඒ කියන්නේ ඊළඟ මාස කිහිපය තුලදී අවුරුදු අවසන් වෙනකොට තව ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා. ඉතින් මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුවත් මහජන බැංකුවත්. මීට අමතරව මේ බැංකු දෙකට ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය දරා ගන්නට සිදු වෙනවා. මේ සමහර විදේශ ණය සහතික කරලා තියෙනවා. මීට අමතරව අනික් සංස්ථා ණය තියෙනවා. මේ ණය සියල්ලම ගත්තොත් තවත් ණය දෙනවා නම් ණය බර වැඩි වුණොත් එහෙනම් බැංකුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අර වාණිජ්‍ය බැංකු වලට අයිති ජාත්‍යන්තර බැඳුම් කර ISB නැවැත්වීම නිසා මේ බැංකු දෙකටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ බැංකු දෙකත් තවත් ජාතික ඉතුරු කිරීමේ බැංකුවත් ට්‍රිලියනයක ණය ඕවර්ඩ්‍රාෆ්ට් විශේෂයෙන්ම ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා. දැන් මෙතනදී තවත් විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා ඒ මිල තවත් වැඩි වෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරා ගන්න තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කරාම ආණ්ඩුව මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න තියෙනවා. මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ. එක ගැටයක් තියෙන්නේ. මේ ගැටේ ලියනවද? කල් යනවා. ඒකත් අමාරු වෙනවා. නැත්නම් මේ ගැටේ කපනවද? ඒකත් අමාරු වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ අන්තිම ප්‍රතිඵලයේ තියෙන්නේ ඊළඟ මාස කිහිපෙදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පමණක් හමුවීමට තිරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අද පස්වරුවේ සඳහන් කළේ.
රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් යුතු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සියලුම පක්ෂ නායකයින්ට දැනුම් දුන්නා. ඒ අනුව අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, එහි වගකීම් ලබා දෙන පුද්ගලයන් කවුරුන්ද යන්න ආදී සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ හමුව සැලසුම් කර ඇති බව සඳහන්. එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකින්ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30ට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා එම පක්ෂ නායකින් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධ වන්නේද යන්න අද පසරුවේ පැවැත්වෙන එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව තිරණය කරන බවයි වාර්තා වුණේ. එමෙන්ම සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂද ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සිය ස්ථාවරය දැනුම් දෙන බවයි දන්වා ඇත්තේ. කෙසේ වෙතත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහලේකම් පාලිත රංගබණ්ඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනීම තුළින්ද සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමක් බවයි එම පක්ෂය සඳහන් කරන්නේ. ආණ්ඩුවට එරෙහිව මේ අවස්ථාවේ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පරාජයට පත් කරපුවාම නැවත බලතල යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට. සමස්ත රටේ ජනතාව එළියට බහැලා කියන්නේ ගෝඨා ගෝ හෝම්. දැන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාගේ බලතල තවත් වැඩි වෙලා ඔහු ශක්තිමත් වෙලා තියෙනවා. එහෙම විධායක බලතල තියෙන පුද්ගලයා අතට නැවතත් මේ විශ්වාසභංග යෝජනාව ක්‍රියාත්මක වීම තුළ බලය. ඊට පස්සේ ජනාධිපතිවරයා විසින් තමයි තමන්ට කැමති අගමැතිවරයෙක්, තමන්ට කීකරු ඇමති මණ්ඩලයක් පත් කරගන්නේ. එහෙනම් මේ විශ්වාසභංගය තුළින් සිදුවන්නේ නැවතත් ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීම පමණයි. එය දැනුවත්ව විපක්ෂය කරනවාද, නොදැනුවත්ව කරනවාද, නිකම්ම කරනවාද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම අපේ පාගමන් උද්ඝෝෂණ මේ වගේ දේවල් සංවිධානය කළ යුතු වන්නේ බලයේ තියෙන ආණ්ඩුවකට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට. මේ අවස්ථාවේ ජනතාව පෙළ ගස්වන්නට දෙයක් නැහැ. ජනතාව පෙළ ගැහිලා ඉවරයි. දැන් මේ මතය මොකද්ද? ආණ්ඩුව ඉවත් විය යුතුයි, ඔවුන් ඉල්ලා අස්විය යුතුයි කියන එක. එහෙනම් විපක්ෂයේ මේ අවස්ථාවේ පාගමන් යන එක තේරුම් නැහැ. දැන් තියෙන්නේ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට අනිත් සියලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුවේ ඉඳලා සුවාදන වෙච්ච කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා මේ ජනතා පීඩනය මුදාහරීම සඳහා එක බලවේගයක් බවට පත් වෙලා පාර්ලිමේන්තුවේ මේ කණ්ඩායම විපක්ෂයට තල්ලු කිරීමේ කටයුතු. මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ආකාරය සහ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා. එහිදී කතානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත් සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති බව සඳහන්. සමගි ජන බලවේගයේ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පසුගියදා කතානායකවරයා වෙත බහර දුන්නා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද අද පසරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දැන් කෙටි විරාමයක්. මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ ඉහළම අගය අද සටහන් වුණා. ඒ රුපියල් 354.99ක් ලෙසයි. මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද අඛණ්ඩව දෙවන දිනටත් වර්ධනයක් පෙන්නුම් කළා. මෙරට වාණිජ්‍ය බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයක විකුණු මිල අද රුපියල් 360ක් ලෙසින් සටහන් වුණා. එහි ගැනුම් මිල රුපියල් 345ක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණු මිල අද රුපියල් 354.99ක් ලෙසයි සටහන් වුණේ. එහි ගැනුම් මිල රුපියල් 342.16ක්. ඒ ඊයේ දිනේදී මහ බැංකු විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණු මිල රුපියල් 350.49ක් ලෙසත් ගැනුම් මිල රුපියල්
රුපියල් 337.82ක් ලෙසත් සටහන් වූ පසුබිමකයි. කෙසේ වෙතත් ඩොලරේ අගය මෙලෙස දිනපතා වැඩිවීම බරපතල ආර්ථික අර්බුදයකට හේතුවක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මෙවන් පසුබිමක විදේශ විනිමය සංචිත පහළ වැටීම නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට විදේශගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බවයි මහ බැංකුවේ Facebook ගිණුමේ වූ පණිවිඩයක දැක්වුණේ. මෙම විදේශ විනිමය ලැබීම සහ ඒවායේ භාවිතය විනිවිද භාවයෙන් පවත්වාගෙන යාම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබෙනවා. පරිත්‍යාග පිළිබඳ තොරතුරු fdacc@cbsl.lk විද්‍යුත් තැපැලෙන් හෝ 076 83 15 782 යන WhatsApp අංකයට පණිවිඩයක් එවීමෙන් ලබාගත හැකියි. පසුගිය දිනවල අඛණ්ඩව පහළ යාමක් පෙන්눔 කළ කොළඹ කොටස් වෙළඳපොළ අද අඛණ්ඩව දෙවන දිනටත් වර්ධනයක් පෙන්눔 කළා. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව 330.91කින් ඉහළ ගිය සීළු කොටස් මිල දර්ශකය අද ඒකක 7611.43ක් ලෙසින් සටහන් වුණා. ඒකක 175.81කින් ඉහළ ගිය S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අද ගනුදෙනු අවසානයේ සටහන් වුණේ ඒකක 2532.52ක් ලෙසයි. දිනේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.98ක්. මේ අතර ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි විකිණීමට ඉදිරිපත් කරන සෑම භාණ්ඩයකම සැපයුම්කරුගේ නම, ලිපිනය, දිනය, ගැනුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය යන තොරතුරු වෙළඳුන් සතුව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5ක් වටිනා ටොන් 3.1ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මානුෂීය ආධාර ලෙස ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ප්‍රකාශ කළා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජෙල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය අතර හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මේ ආධාර තොගය ලබා දෙන බවයි ඇය එහිදී සඳහන් කළේ. මෙම ආධාර තොගය ඛණ්ඩ දෙකකින් ලබා දීමට නියමිත ඇති අතර එක් ඛණ්ඩයක් අද ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ජකාර්තා නුවර සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අනෙක් ඛණ්ඩය ලබන මාස 8 වෙනිදා මෙරටට ගෙන ඒමට නියමිතයි. තවත් කෙටි විරාමයක් දැන්. පසුගිය 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඒ සඳහා අණදුන් සියලු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබා දුන් නියෝගය අනුව වහාම කටයුතු කරන්නයි පොලිස්පතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මේ අතර පසුගිය 19 වෙනිදා රඹුක්කනදී විරෝධතාවයක් අතරතුරදී මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අද රඹුක්කන නගරයේදී සත්‍යාග්‍රහයක් පවත්වනු ලැබුවා. එම අවස්ථාවට එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම අද කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා. එමගින් ඔහු දක්වා ඇත්තේ විශ්වාස භංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙනෙන යෝජනා කිසිවකට Taman අත්සන් නොකරන බවයි. ඒ කිසිවකට පක්ෂව හෝ විපක්ෂව තමා ඡන්දය භාවිත නොකරන බවද ඔහු සිය ලිපියේ දක්වා තිබෙනවා. එමගින් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකාර පත්වීම් 14ක් පිරිනමා තිබෙනවා. ඒ අනුව මාර්තු මාස 7 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් පත් කර ඇත්තේ නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ඇන්ටන් රෝක්ස්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන මෙන්ම සහාය පුහුණුකරු ලෙස තිලින කණ්ඩායම් පත් කර තිබෙනවා. පිතිකරණ පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සජීව වීරකෝන් සහ පන්දු රැකීමේ පුහුණුකරු
පුහුණුකරු ලෙස උපුල් චන්දන පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහන් මුඛාරක සහ පිතිකරන පුහුණුකරු ලෙස සම්පත් පෙරේරාත් පත් කර තිබෙනවා. 19න් පහළ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ චමිල ගමගේ. පන්දු රැකීමේ පුහුණුකරු ගයන් වීරකෝන් බවයි ක්‍රිකට් ආයතනය කියා සිටියේ. මෙම පත්කිරීම මාර්තු මාස පළමු වනදා සිට ක්‍රියාත්මකයි. රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඇය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. වීසිදැල සිනමා චිත්‍රපටය තුළින් ජනතා ආදරය දිනාගත් ඇය ලොකුදුව සහ හඬන කිංකිණි වැනි චිත්‍රපටවල මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි ටෙලිනාට්‍යයද විශිෂ්ට රංගනයක නිරත වුණා. 1995 වසරේදී හොඳම නැගී එන නිලියට හිමි සම්මානයටද අනුෂා සොනාලි හිමි කරගත්තා. කළුබෝවිල රෝහලේදී මෙසේ අභාව ප්‍රාප්ත වූ ඇය මිය යන විට 47 හැවිරි දිවියේ පසුවන අතර අසනීප තත්ත්වයක් මත කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මෙරට ජනතාව අතර හෘදයාබාධ ඇතිවීම ඉහළ ගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව දේශීය හා බටහිර වෛද්‍ය වෘත්තිකයින්ගේ එකමුතුව පවසනවා. පසුගියදා රූපවාහිනී නාලිකාවක දහවල් ප්‍රචාරයක් යනවා විශේෂඥ වෛද්‍යවරයෙක් හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශයක් කරනවා පසුගිය මාස කිහිපය තුල අපේ රටේ හෘද රෝග ක්‍රියාබාධ විශේෂයෙන් ඇති වෙලා තියෙන ප්‍රමාණය 120කින් 30කින් වැඩි වෙලා තියෙනවා කියලා. මෙන්න මෙතන මේ කරුණ දියා පිළිබඳ නැත්නම් ගණිතය පිළිබඳ දත්ත සලකන විට අපිට පේනවා මේ රටක මාස කිහිපයක් තුල 120කින් 30කින් හෘදයාබාධ වැඩි වෙනවා කියන එක සුළුවෙන් සලකන්න හොඳ දෙයක් නෙමෙයි. ඒකට හේතුව මේ හෘදයාබාධ වලින් පසුව රෝගී රෝහලට ඇතුල් කරාට පසුව කොටසක් මිය යනවා. තවත් කොටසක් ඉදිරි වසර 5 වගේ කාලය තුල රෝගීන් බවට පත්වන වැඩ කරගන්න බැරි වෙනවා. ඊට අමතරව ඔවුන් කොටසක් මිය යනවා. ඊට අමතරව ලංකාවේ තියෙන තත්ත්වය අනුව බයිපාස් වගේ සැත්කම් කරගන්න බැරි තත්ත්ව එනවා. මේ හෘදයාබාධවල තියෙන ඊළඟ කරුණ තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. වෙනත් රෝග වලට වඩා මේකෙන් මේ යාමට ඒ පත්වීමට ලොකු තැනක් තියෙනවා. ඉතින් ඒ කරුණ සැලකුවහම අපි මීට මාස 6කට පෙර කිව්වා මෙහෙම අවදානමක් තියෙනවා කියලා. විවිධ පළාත්වල නුවර පළාතේ වගේම කරාපිටිය වගේ පළාත්වල ඒ ඉන්න වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා දැන් හෘදයාබාධ ඇති වෙන එක වැඩි කියලා. ඒ කියන්නේ ක්ලිනික්ස් වලට එන රෝගීන් වැඩි හෘදයාබාධ වලින් ඊට අමතරව ඇතුළත් කරන ස්ථානවල රෝගීන් වැඩි කියලා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. හෙට මේ තත්ත්වය කාට ඇති වෙන්න පුළුවන් දන්නේ නැහැ. ඒක නිසා අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තව කරුණක් තියෙනවා ඒ වගේම මිනිසුන්ට තව රෝග ලක්ෂණ ගන්නවක් තියෙන එකෙන් තවත් බරපතල තැනක් තියෙනවා. ඒ තමයි මොලේ ලේ කැටි ඇතිවීම නැත්නම් ලේ කැටි සිර මොලේ තුල ලේ ගලා යෑම සිදුවීම සහ ඒ සමානුපාතික වෙලා තියෙනවා පැත්ත පන්නැතිවීම වෙලා තියෙනවා. මෙන්න මේ වාර්තා වීමුත් අද රෝහල් වල වැඩි. මම ස්තුතිවන්ත වෙනවා ඒ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට. මම ඔහු සමග එකඟ වෙනවා මේක ප්‍රකාශ කිරීම. මේක මෙච්චර කාලයක් ප්‍රකාශයටපත් උනේ නැහැ. හොඳ ස්ථානයක්. ඒ වගේම මේ පැත්ත පන්නැතිවීම වගේ තත්ත්වයක් මේකෙන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් පසුගිය මාස 6ක කාලය පුරා ගම්මානවල දිස්ත්‍රික්ක 16ක් ආවරණය වන පරිදි අපේ වෛද්‍ය කණ්ඩායම් මම ගරුත්වය දෙන්න ඕනේ වෛද්‍ය කණ්ඩායම් සියලුම දෙනා මේ තොරතුරු සොයා බැලුවා. ඒකෙන් බරපතල තත්ත්වයන් තමයි පපුවේ වේදනාව, මහන්සිය, හතිය, හෘදයාබාධ. ඊට අමතරව හිරිවැටීම, පැත්ත පන්නැතීම. අනිත් රෝගාබාධයනොත් අපිට නොසලකා ඉන්න බෑ. පුළුවන් විදිහට එක එක්කෙනා හරි ජීවිතයක් බේරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් අපි මේ පිළිබඳ ඉස්සෙල්ලත් අපේ තියෙන අත්දැකීම් එක්ක රසායන විද්‍යාඥයන්, හෙළ වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් හා බටහිර වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා අපි නව නිර්මාණයක් කරලා ගම් හරහා ඒ දත්ත ඉස්සරහට දැනගන්න පුළුවන්. ගම්මානවල ඉන්න රෝගීන් දසදහස් ගණන් සුවපත් කරන්න අපිට දායක වෙන්න පුළුවන් වුණා. ඒක තවදුරටත් අපේ මිනිසුන් බේරාගෙන මේ හෘදයාබාධ ඇතිවීමෙන් වළක්වලා අපේ මිනිසුන් ජීවත් කරවන්න අපි හැමෝම එකතු වෙන්න ඕනයි කියලා තමයි මගේ අදහස. කෙටි විරාමයකින් පසු තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දැන් ව්‍යාපාරික පුවත්.
ශ්‍රී ලංකා කුරුදු සඳහා යුරෝපා සංගමයෙන් භූගෝලීය දර්ශක සහතිකය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම භූගෝලීය දර්ශක සහතිකය හිමි කරගත් ශ්‍රී ලංකා කුරුදු සඳහා අදාළ සහතිකය පිරිනැමීමේ නිල උත්සවය පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකාව ලොව විශාලතම කුරුදු නිෂ්පාදකයා සහ අපනයනකරුවන අතර ගෝලීය වෙළඳපොළ කොටසින් 90% හිමි කරගෙන සිටීමද විශේෂත්වයක්. දැන් අවධානය විදෙස් පුවත් වෙත. යුක්‍රේනයට සහාය දැක්වුවහොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අනතුරු අඟවනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙතෙක් කිසිදු රටක් දැක නොමැති යුද උපකරණ හා තාක්ෂණයක් Taman සතුව ඇති බවට රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි. අවශ්‍ය වූහොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නොවන බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේන ආක්‍රමණයේදී රුසියාව පරාජය වන බව ඇමරිකාව පසුගියදා ප්‍රකාශ කළ අතර ඒ අනුව මේ වන විට යුක්‍රේනයට අවි ආයුධ ලබා දීමද වේගවත් කර ඇතැයි සඳහන්. මේ අතර යුරෝපයට එරෙහිව රුසියාව ගෑස් වෙළඳාමද ආයුධයක් කරගෙන ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. රුසියාව පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයුම අත්හිටුවීමට ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. යුරෝපා සංගමයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාව එම ක්‍රියාව තර්ජනාත්මක පියවරක් බවයි. යුරෝපා සංගමයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ එම ක්‍රියාව තර්ජනාත්මක පියවරක් බවයි. ඒත් සමගින් අදට නියමිත TNL ප්‍රවෘත්ති ප්‍රකාශනය නිමවට පත්වනවා. අපි යළිත් ඔබ හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්. කියන්න තියෙන්නේ